ඔබ මේ එක්වන්නේ සත්‍ය නිවැරදිව ගෙන එන දසත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය සමගින් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස් තල වෙත. තම ආසනයේ ගැටළු වලට පමණක් විසඳුම් සෙවීම අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපයේ නොවිය යුතු බව ජනපති කියයි. ඉබෝලා වෛරසයේ හේතුවෙන් බටහිර අප්‍රිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනේ. මැතිවරණ නිරීක්ෂකයින් අනාරක්ෂිතයි. ඒකාබද්ධ නිවේදනයක්. උතුරු ඉරාකයට තවත් යුද උපදේශකයන්. රජයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රට පුරා අදාළ ශ්‍රේෂ්ඨවල ගැටළු වලට විසඳුම් සෙවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ තම ආසනයේ ගැටළු වලට පමණක් විසඳුම් සෙවීම අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපයේ නොවිය යුතු බවයි. මාතලේ නගර සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී වතු නිවාස සම්බන්ධයෙන් නැගුණු පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. මේ රටේ ආර්ථිකය ගොඩනගලා තියෙනවා. තමුන්වන්සලට මේ ශක්තිය ලබා දීලා තියෙනවා. දැන් ආසනයකට ලක්ෂ 4000ක් වෙනම දෙනවා ආර්ථික සංවර්ධනය. ඉතින් මේවා තියෙද්දි පුදුමයි අර කර්මාන්ත ශාලාවක් හදන්න මේ ණයක් ඉල්ලනවා අයියා. ඉතින් අපි ඒ සඳහා අවශ්‍ය ඒ රැකියාව උත්පාදනය සඳහා මේ 450 මුදල් යොදවන්න උනේ කියලායි මම විශ්වාස කරන්නේ. ඒක නිසා මේ ප්‍රදේශ තුල සමගියෙන් දේශපාලන ප්‍රශ්න අනිත් ප්‍රශ්න අමතක කරලා දාලා මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට පියවර ගන්න සියලු දේශපාලන 나යකයෝ සූදානම් වෙනවා. මම සන්තෝෂ වෙනවාද අලුවිහාරේ මහත්තයලා මේ කට්ටිය අද විපක්ෂ නායකලා මෙයාට ඇවිල්ලා සහභාගී වෙලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා ඉබෝලා වෛරසයේ හේතුවෙන් බටහිර අප්‍රිකානු රටවල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් කඩිනමින් යලි ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මතුව ඇති සෞඛ්‍ය අවදානම සැලකිල්ලටගෙන බටහිර අප්‍රිකානු රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට තීරණය කළ බවයි. මීට පෙර බටහිර අප්‍රිකානු රටක් වන ලයිබීරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පමණක් ගෙන්වා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු වුණා. ඉබෝලා නිමෙරික් ෆීවර් හේවත් මාරාන්තික ඉබෝලා වෛරසය මෙවන විට බටහිර අප්‍රිකාව පුරා සීක්‍ර ලෙස පැතිර යමින් පවතිනවා. සියරා ලියෝන් රාජ්‍යයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මීට අමතරව ලයිබීරියාව, ගිනි සහ ගානා යන රටවලින්ද රෝගීන් වාර්තා වී තිබෙනවා. අප්‍රිකානු රටක් වන කොංගෝවෙන් 1976 දී හඳුනාගත් මෙම මාරාන්තික වෛරසයට ගොදුරු වූවන් විටින් විට අප්‍රිකානු රටවලින් වාර්තා වීම සෑම වර්ෂයකම දක්නට ලැබෙන තත්ත්වයක්. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙවර එම තත්ත්වය ඉතා දරුණු අතට හැරී ඇති බවයි. මතුව ඇති තත්ත්වය සැලකිල්ලටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා රෝග ව්‍යාප්තිය මර්ධනය කිරීමට ගත යුතු පියවර සාකච්ඡා කිරීමට ස්විට්සර්ලන්තයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ හමුවක්ද කැඳවා තිබුණා. එහිදී තීරණය වුණේ ඉබෝලා වෛරසය පිළිබඳව ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි. වඳුරන්, බැබුන්, චිම්පන්චි වැනි සතුන්ගේ රුධිරයෙන් මෙම රෝගය මුලින්ම මිනිසාට බෝ වී ඇති අතර එය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට පැතිර යාමේ හැකියාව පවතින්නේ රුධිර පාරවිලනයකින් හෝ තරල මාර්ගයෙන්. එනම් අනාරක්ෂිත ලිංගික හැසිරීමකින්ද මෙම රෝගය සම්ප්‍රේෂණය විය හැකියි. රෝගය වැළඳුණු පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතිය මුලින්ම ආසාදනයට ලක්වන අතර දින කිහිපයකදී ශරීරයේ සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියන් විනාශ වීම මෙම රෝගයේ ඇති විශේෂත්වයක්. රෝග බෝවීම පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී ඒඩ්ස් රෝගය බෝවන HIV වෛරසයට මෙම ඉබෝලා වෛරසය සමානකමක් දක්වනවා. කෙසේ වෙතත් වෛද්‍ය විශේෂඥයෙකුගේ මතය වී ඇත්තේ HIV වෛරසයට වඩා ඉබෝලා වෛරසය දරුණු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව මෙවන විට 1013 දෙනෙකු රෝගයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දිනේදී ඉබෝලා වෛරසය හේතුවෙන් මියගිය පළමුවැනි යුරෝපීය ජාතිකයාද වාර්තා වුණා. ඔහු සියරා ලියෝන් රාජ්‍යයෙහි සේවය කළ ස්පාඤ්ඤ ජාතික පූජකවරයෙක්. මේ අතර ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් ඉබෝලා වෛරසය මර්ධනය කිරීම සඳහා හඳුන්වා දුන් ස්වැප් නැමැති ඖෂධයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය හිමි වී තිබෙනවා. මාරාන්තික ඉබෝලා වෛරසය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ගුවන්තොටුපොළේ පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. විදේශයක සිට පැමිණෙන අයෙකුට රටට ඇතුළු වීමට වීසා ලැබෙනුයේ ඉබෝලා වෛරසය නොමැති බවට අදාළ ඒකකය විසින් සහතික කිරීමෙන් අනතුරුවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ මීට අමතරව අංගොඩ උණරෝහල ඇතුළු විශේෂ ප්‍රතිකාර ඒකක කිහිපයක් බස්නාහිර පළාත ආශ්‍රිතව පිහිටුවා ඇති බවයි.
රජයේ මුද්‍රණානාලය අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්‍රිකා මුද්‍රණය කරන ආයතනයක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී රජයේ මුද්‍රණානාර දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 6ක නියෝජිතින් සමග පැවති හමුවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ අධ්‍යාපන සමාජ සේවා මෙන්ම මුද්‍රණාල දෙපාර්තමේන්තුවද ජනතාවට සේවය සපයන වැදගත් ආයතන බවයි. එසේ වුවද අද වන විට සිදුව ඇත්තේ එම ආයතන පරිහානියට පත්වීම බවත් විශේෂයෙන් ජනතාවට සේවය සපයනවාට වඩා ආණ්ඩුවේ අවශ්‍යතා සඳහා එම ආයතන යොදා ගන්නා බවටද හෙතෙම චෝදනා කළා. ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාවට සේවය සපයන එම ආයතන ආණ්ඩුව විසින් පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීම නිසා ඒවා දිනෙන් දින පිරිහෙමින් පවතින බවයි. අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය නිසා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට වත්මන් රජය මෙවන විට ක්‍රියාත්මක නොකරන බවද මෙහිදී සඳහන් වුණා. එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ එසේ අහෝසි කරන බවයි. ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මනාප අංක ලබා දීම අද දිනේ සිදු කරන බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතා පවසනවා. ඔහු සඳහන් කළේ සියලුම අපේක්ෂකයන්ට මනාප අංක ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10කින් සහ ස්වාධීන කණ්ඩායම් 4කින් නාම යෝජනා බාර දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදිය එහිදී නාම යෝජනා බාර දුන් දේශපාලන පක්ෂ අතර වන බව සඳහන්. මෙවර ඌව පළාත් සභා ඡන්ද විමසීමට බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අපේක්ෂකයන් 294 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා මනාපාංක නිකුත් කිරීම පෙරේදා සිදු කෙරුණා. මේ අතර නාම යෝජනා බාර දීමෙන් අනතුරුව මැතිවරණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට එල්ල වූ බාධා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අප්‍රසාදය පළ වී තිබෙනවා. කැෆේ සංවිධානය, ෆැෆ්රල් සංවිධානය සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයත් එක්ව නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්. මේ අතර ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරීන් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. කැෆේ සංවිධානය, පැෆරල් සංවිධානය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ වහම මැතිවරණ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම නිදහස් සහ සාධාරණ මැතිවරණයකට අත්‍යවශ්‍ය සාධකයක් බවයි. පසුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී මෙන්ම වයඹ පළාත් සභා මැතිවරණයේදී ඇතැම් ප්‍රදේශවලදී මැතිවරණ ක්‍රියාවලියට එල්ල වූ බලපෑම් එම නිරීක්ෂණ සංවිධානය විසින් උදාහරණ ලෙස දක්වා තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවන් සිදුවීම් ඌව පළාත් සභා මැතිවරණයේදීත් සිදුවිය හැකි බවට පෙර නිමිති පළ වී ඇති බවයි. ඌව පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා බාර දුන් දිනේදීම ලොග්ගල් ඔය ප්‍රදේශයේදී සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට තර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තා වීම ඊට උදාහරණයක් ලෙස ඔවුන් පෙන්වා දුන්නා. එබැවින් දැන් සිටම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරීන් මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව ගුරු සංගම් අධිකරණයට උතුරු මැදට වැටුණු උල්කාශ්මය ගැන පරීක්ෂණ තව දුරටත් අනතුරුව බලාපොරොත්තු වන්න. එක්සත් රාජධානිය තුළ කුලී රථ 450ක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් ප්‍රචාරණය කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ජාතික සංචාරක ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඒ අනුව මෙම කුලී රථ අතුරින් කුලී රථ 300ක් ලන්ඩන් නගරයේදී ශ්‍රී ලංකා ප්‍රචාරක සන්නාමයන් සහිතව ධාවනයට එක් කර ලැබ තිබෙනවා. මේ අයුරින් ධාවනයට එක් කුලී රථවල දොර දෙපස, ආසනවල පිටුපස සහ ටැක්සි රිසිට්වල ශ්‍රී ලංකාවේ නාමය හා සංචාරක ආකර්ෂණයන් මගින් වර්ණවත් වී තිබෙනවා. මේ අනුව 2014 වසර තුලදී එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, දකුණු කොරියාව, ජපානය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ටැක්සි රථ 1200ක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක
සංචාරක ආකර්ෂණයන් එම රටවල් වල ප්‍රචාරණය කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අපේක්ෂාවයි. මෙය ශ්‍රී ලංකා සංචාරණය මගින් මෙතරම් විශාල ටැක්සිස් රථ ප්‍රමාණයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රථම අවස්ථාව බවද ඔවුන් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන දංකොඩ පෙතියා නැමැති මත්ස්‍ය විශේෂය අභිජනනය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යාප්තියක් දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සත්වෝද්‍යාන මත්ස්‍යාගාරයේදී මෙම අභිජනන ව්‍යාප්තිය ක්‍රියාවට නැංවෙන බවයි. රතුදත්ත වාර්තාවලට අනුව දංකුඩ පෙතියා නැමැති මත්ස්‍ය විශේෂය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂයක්. මේ වන විට එම මත්ස්‍ය විශේෂය ඉතා සාර්ථකව අභිජනනය වී ඇති අතර මත්ස්‍ය පැටවුන් දසදහසකට අධික ප්‍රමාණයක් බෝ කර ගැනීමට හැකි වී ඇති බව සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර යාපනයේ ඩෙල්ෆ් දූපත ජීවත් වන කැලෑ අශ්වයන් පිළිබඳ අද සිට සමීක්ෂණයක් ආරම්භ කරන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂක ජනරාල් රත්නායක මහතා කියා සිටියේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සහායද ඒ සඳහා ලබා ගන්නා බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ගුරු සංගම් වලට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ නීතිමය පියවර ගැනීමට උත්සාහ කළහොත් තමන්ද අධිකරණයේ සහාය පතන බව ලංකා ගුරු සංගමය පවසනවා. රජයේ ප්‍රසිද්ධ විභාග පැවැත්වෙන අවස්ථාවලදී ඊට බාධා වන අයුරින් කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා කියා සිටියේ මෙම කටයුත්ත සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගනිමින් සිටින බවයි. ප්‍රසිද්ධ විභාග පැවැත්වෙන අවස්ථාවලදී ඒවා විවේචනය කරමින් විභාග කටයුතු අඩපන කිරීමට ගුරු සංගම් අවස්ථා කිහිපයකදී උත්සාහ දැරූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ 5 ශිෂ්‍යත්ව විභාගයේ පැවති අවස්ථාවේදීද එවැනි උත්සාහයක් දැරූ බවයි. සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ප්‍රසිද්ධ විභාගයන්හි අඩුපාඩු පෙන්වා දීමට බාධා කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සිය සංගම්වලට එරෙහිව නීතිමය පියවර ගතහොත් තමන්ද අධිකරණයේ සහාය පතන බවයි. උතුරු මැද පළාතේ ඇතැම් ප්‍රදේශවලට ඉහළ අහසේ එළියක් සමග නැගුණු ශබ්දය උල්කාශ්මයක් බවට සැක කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ජනතාව කියා සිටියේ කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ, සීගිරිය, දඹුල්ල, මින්නේරිය යන ප්‍රදේශවලට මෙම ශබ්දය ඇසුණු බවයි. මේ පිළිබඳව එම ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙතද ඔවුන් දැනුම් දී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බාහිර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මෙය උල්කාශ්මයක් ලෙස පොළවට පතිත වූයේ නම් එහි විනාශ වුණු කොටස් පිළිබඳව සාක්ෂි මෙතෙක් ලැබී නොමැති බවයි. මෙම අධික ශබ්දයත් සමග මින්නේරිය රොටවැව ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී ඇතැයිද වාර්තා වුණා. මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා කියා සිටියේ එළියක් සමග ශබ්දයක් ඇසුණු බවට තොරතුරු ලැබුණු බවයි. උතුරු මැද පළාතේ ප්‍රදේශ කිහිපයක ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අමතා තොරතුරු ලබා දුන් බවද හෙතෙම සඳහන් කළා. කොවිඩ් අපිට අනුමාන කරන්න පුළුවන් එය උල්කාපාතයක් පෘථිවියට වැටීම නිසා සිදුවුණු දෙයක් කියලා. එතෙන්දී කැලි වලට කැඩිලා ගිය බවක් බොහෝ දෙනෙක් නිරීක්ෂණය කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව කුඩා කැබලි වලට කැඩලා ගියා නම් එම කැබලි වැටුණු තැන් වලින් සොයා ගැනීම අපහසු වෙන්න පුළුවන්. එම හේතුව නිසා තමයි වැටුණු තැන් වලින් ඒව හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. තරුණ බව රැක ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියක මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන ජාතික ඖෂධ අධිකාරියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් බම්බලපිටියේ පිහිටි අදාළ රූපලාවන්‍ය සායන මධ්‍යස්ථානයේ පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව එහි සේවය කරන පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගත් බව ජාතික ඖෂධ අධිකාරියේ විශේෂ විමර්ශන නිලධාරීන් සඳහන් කළා. නාවල පදිංචි 47 වැරදි පී.ඒ. ප්‍රියංගනේ නැමැති මෙම වෛද්‍යවරිය බම්බලපිටිය විශාඛා පාරේ පිහිටි මෙම පෞද්ගලික සායනයට රූපලාවන්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ තිබෙන්නේ ඊයේ පස්වරුවේදී. එහිදී ඇයට ප්‍රතිජීවක ඖෂධ එන්නතක් ලබා දී ඇති අතර විනාඩි කිහිපයකට පසු ඇය මිය ගොස් තිබෙනවා. මෙම වෛද්‍යවරිය කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ
ප්ලාස්ටික් සත්කම් අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිටි අයෙක් වීමද විශේෂත්වයක්. මෙම වෛද්‍යවරිය මේ ඇමි සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සායන මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය නිමල් ගමගේ නැමැති වෛද්‍යවරයා කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය විසින් ඊයේ අත්අඩංගුවට ගන්න ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කඩනමින් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ජාතික ඖෂධ අධිකාරියට නියෝග කර තිබෙනවා. ජාතික ඖෂධ අධිකාරිය අධ්‍යක්ෂක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ තම අධිකාරියේ අනුමත ලත් රූපලාවන්‍ය එන්නතක් පමණක් භාවිතා කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි. අභාව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබේකා නිර්මලී මහත්මියගේ අවසන් කටයුතු හෙට පස්වරු 4ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2කින් පසුව පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණු ඇයගේ දේහය හෙට පෙරවරුවේ කොළඹ කලාභවනට ගෙන ගොස් එහි මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇති. වෙදහාමිනේ ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් හඳුනාගත් ප්‍රකට නිලී රෙබෙකා නිර්මාලි මහත්මිය අද අලුයම අභාප්‍රාප්ත වූයේ මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී. කලක සිට සිය රෝගී තත්ත්වයෙන් එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් එම මහත්මිය පසුගිය දිනවලදී අසාධ්‍ය තත්ත්වයෙන් පසු බව රෝහල් බලධාරීන් සඳහන් කළා. එක් දරු මවක් වූ එම මහත්මිය අනුරාධපුර නගරයේ නිජබිම් කරගත් දක්ෂ ටෙලිනාට්‍ය ශිල්පිනියක් ලෙසද සැලකෙනවා. පිළිකා රෝග සුව කරන්නිය ලෙස වෙදහාමිනේ ටෙලිනාට්‍ය රංගනයට දායක වූ ඇය එම රෝගී තත්ත්වයෙන්ම මරණයට පත්වීම සැබවින්ම විස්මයජනකයි. ටෙලිනාට්‍ය 150කට සහ චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූ ඇය ලබන නොවැම්බර් මාසයේ සිය 50 වන ජන්මදිනය සැමරීමේ සූදානමින්ද සිටියා. රංගන දිවියේ මෙන්ම ජීවිත රංගයෙන්ද නික්ම යන රෙබෙකා නිර්මාලි කලා ශිල්පිනියට නිවන් සුව ලැබේවයි ශ්‍රී ටීවී අප ප්‍රාර්ථනා කර සිටින්නෙමු. ජාතික කෞතුකාගාරයේ මැදිරි 3ක් අද සිට වසා දැමීමට බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා. ඔවුන් සඳහන් කළේ අලුත් වැඩියා කටයුතු හේතුවෙන් මෙලෙස එම මැදිරි తాවකාලිකව වසා තැබෙන බවයි. අවියාද කලා ශිල්ප සහ රෝකඩ යන මැදිරි මෙලෙස වසා තබන බව ජාතික කෞතුකාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. එම ප්‍රකාශකයා සඳහන් කළේ මීට අමතරව අලුත් වැඩියා කටයුතු සඳහා මීට පෙර වසා තැබූ කුෂිකර්ම මැදිරිය මෙම මාස 15 වෙනිදා සිට යලි විවෘත කරන බවයි. විරාමයෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවත්. තවත් යුද උපදේශකයන් 30ක් උතුරු ඉරාකයට යැවීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් ප්‍රකාශ කර ඇත්තේ නාවික සහ විශේෂ කාර්ය බලකා සමාජිකයින් අදාළ උපදේශක මණ්ඩලයට අයත් බවයි. ඔවුන් එකිනෙකාගේ මානුෂික කටයුතුවට එක්වන අතර සටන් වලට එක් නොවන බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය කැරලිකරුවන්ට ඇමරිකානු ගුවන් යානා මගින් පහර දීම ආරම්භ කර තිබෙනවා. සන්නද්ධ කැරලිකරුවන් හා ඉස්ලාමීය කැරලිකරුවන් හේතුවෙන් ජනතාව රැසක් අවතන් වී සිටින බව විදේශ මාධ්‍ය අනාවරණය කළා. What I expect the ISIL to do is to look for other things to do, to pick up and move elsewhere. So I in no way want to suggest. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජම්බු කාශ්මීරයේ අගනගරය වන කාර්ගිල් වෙත පැමිණ තිබෙනවා. 1999 වසරෙන් පසු ඉන්දිය අග්‍රාමාත්‍යවරයෙකු කාර්ගිල් නගරයට පැමිණියේ වසර 15කට පසුවයි. ලෝ උසින්ම පිහිටි යුද බිම ලෙස සැලකෙන ජම්බු කාශ්මීර ප්‍රාන්තයේ පසුගිය මාස කිහිපයේදී ඉන්දිය සහ පාකිස්තාන යුද කණ්ඩායම් අතර ගැටුම් ඇති වුණා. කෙසේ වුවත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ නරේන්ද්‍ර මෝදිගේ මෙම සංචාරයේදී දෙරට අතර පවතින දේශ සීමා ගැටලුව මෙන්ම කාශ්මීරයේ පවතින ත්‍රස්තවාදී සම්බන්ධයෙන්ද අවධානය යොමු වන ඇති බවයි. කරගිල් නගරයේ ජනගහනයෙන් 95%ක්ම මුස්ලිම් වැසියන් 4.5% බෞද්ධයන් වන අතර එහි හින්දු වැසියන් ජීවත් වන්නේ 0.5% පමණයි. ජීවිතක්ෂයටපත් ප්‍රකට හොලිවුඩ් නළු සහ විකට රංග ශිල්පී රොබින් විලියම්ස්ගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් බව කැලිෆෝනියා පොලිසිය පවසනවා. පොලිසිය විශ්වාස කරන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි තම නිවසේ සිටියේදී හෙතෙම සිය දිවි හානි කරගෙන ඇති බවයි.
මේ යන විට 63 වන වියේ පසු රොබින් විලියම්ස් රංගපෑ Good Morning Vietnam සහ Dead Poets Society වැනි චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. එසේම Good Will Hunting චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ චරිතය වෙනුවෙන් ඔස්කා සම්මානයද හිමි වුණා. රොබින් විලියම්ස් වසර කිහිපයක් තිස්සේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි අතර මෑතකදී යලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත ඔහු යොමු කෙරුණා. එසේම ඔහු මානසික අවපාතයකින්ද පීඩා විඳමින් සිටි බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ගෞතම බුදුන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ නේපාලයේ ලුම්බිනි සල්ලුවන අවට ප්‍රදේශය ලෝක සාම නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නේපාල රජය සැලසුම් කර තිබෙනවා. බුදුදහම පිළිබඳ අලුතින් පරීක්ෂණ සිදු කරන පිරිස්වලට ඊට අවශ්‍ය පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ලෙසද ලුම්බිනිය පරිවර්තනය කිරීම ඔවුන්ගේ අරමුණයි. ඒ සඳහා කොරියානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් ආයෝජනය කිරීමට සූදානම්ව සිටිනවා. ලුම්බිනිය අවට මෑත කාලීනව සිදු කළ පරීක්ෂණ මෙහෙයුම් මෙම සංවර්ධන වැඩපිළිවෙලට ඉවහල් වී ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා. විරාමයෙන් අනතුරුව කෙලිබිමේ පුවත් සමගින් හමු වෙමු. අනුදෙවන ජාතික ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට හිමාංශ ඒෂාන් සමත්ව තිබෙනවා. ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වූයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී. එහිදී පිරිමි මීටර් 100 ඉසව්වෙන් හිමාංශ ඒෂාන් නිම කළේ තප්පර 10.54ක් ලෙසින්. කාන්තා මීටර් 100 ඉසව්ව ජයගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ NCD ප්‍රියදර්ශනී. එය ඒ සඳහා ගත කළ කාලය තප්පර 11.89ක්. ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තේරීම් තරඟාවලිය ලෙස 92 වන ජාතික ශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලිය පැවැත්වුවත් ඊට අදාළ පරිසාධන මට්ටම් වලට ළඟා වීමට කිසිදු ක්‍රීඩකයෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවති එක්දින තරඟයේ කඩලු 7කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කළා. එහිදී නායක දිනේෂ් චන්දිමාල් නොදෙවී ලකුණු 119 රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනෙම ක්‍රීඩා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවාර 46 පන්දු 3කදී කඩලු 3ක් දැවී ලකුණු 285ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. විරාමයෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද දින ප්‍රකාශයට පත් විදේශ විනිමය අනුපාතය මෙසේය. ඒ සමගින් අදර නියමිත දසත ප්‍රධාන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජයශ්‍රී.